ආයිබෝවන් සියලු දෙනාටම අද අපි කතා කරනවා පුතේ තුන්වෙනි පාඩමේ දෙවෙනි එපිසෝඩ් එක රසායනික ගණනය කිරීම යටතේ ඔයාලට කතා කරන්න තියෙනවා රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් හඳුනා ගැනීම ඔක්සිකරණ අංකවල යෙදීම යටතේ ඔයාලට කතා කරන්න තියෙනවා සංයෝගයක නාමකරණය සහ රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම. ඉතින් මම මේ දෙවෙනි එපිසෝඩ් එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔයාලත් එක්ක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක් හඳුනා ගැනීම සහ සංයෝගයක නාමකරණය. එන අපි දැන් පාඩමට යමු වෙමු. අද පාඩමේ එක මාතෘකාවක් තමා රිඩොක්ස් ප්‍රතික්‍රියා කියන්නේ මොකක්ද කියන එක හඳුනා ගැනීම. අපි ඒකෙදී රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම කියලා කොටසකුත් තියෙනවා. ඒක දැම්ම කතා කරන්නේ. ඒක කතා කරන්නේ මේ පාඩමේ අන්තිම කොටසේදී. මෙතන රිඩොක්ස් ප්‍රතික්‍රියා තමා අපි සාමාන්‍යයෙන් ඕක හඳුන්වන්නේ. නමුත් ඕක ඇත්ත මාතෘකාව ඔක්සිහරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා. ඒ කියන්නේ රිඩක්ෂන් ඔක්සිඩේෂන් රියැක්ෂන්. ඒතර මේ රිඩක්ෂන් කියන එකේ මුල් ලකුණු තුනයි ඔක්සිඩේෂන් කියන එකේ මුල් ලකුණු දෙකයි එකතු කරලා කෙටියෙන් රිඩොක්ස් කියලා ඔක හදාගෙන තියෙනවා. දාන්න මාතෘකාව ඔක්සිහරණ ඔක්සිකරණ ප්‍රතික්‍රියා. ඉංග්‍රීසියෙන්ුත් ලියා ගන්න reduction oxidation reaction වරහන්න තුලේ redox ප්‍රතික්‍රියා. අපි බලමු පුතේ මේ redox ප්‍රතික්‍රියාවක් කොහොමද අර්ථ දක්වන්නේ කියලා. මේකේ අර්ථ දැක්වීම් කීපයක් තියෙනවා. ඔයාලා සාමාන්‍ය පෙළදී ඔක්සිකරණ ඔක්සිහරණ ප්‍රතික්‍රියා ඔක්සිකරණයක් ඔක්සිහරණයක් කියන්නේ මොකක්ද කියන එක කතා කරන්න ඇති. නමුත් ඒක ප්‍රමාණවත් නෑ. ඔයාලට එතන ඒව හරියට උගන්වන්නේ නැහැ. ලියන්න කොයි යටතේ මේ විදිහට ඔක්සිහරණය සහ ඔක්සිකරණය සඳහා අර්ථ දැක්වීම් කිහිපයක් පහත දක්වා ඇත. පුතාලා මට කියන්න ඔක්සිකරණය කියන වචනයේ තේරුම. දැන් අපි පළවෙනි පාඩමේදී කතා කරා ඉලෙක්ට්‍රෝන බන්ධුතාව. ඉලෙක්ට්‍රෝන ලබා ගැනීම. ඒකට අපි කිව්වා ඉලෙක්ට්‍රෝකරණය කියලා කිව්වා. දැන් ඔය ඉලෙක්ට්‍රෝන එකතු වෙනවට කියන කෙටි වචනය තමයි ඉලෙක්ට්‍රෝකරණය. ඔක්සිකරණය කියන්නේ මොකද්ද? ඔක්සිජන් එකතු වෙනවට. හයිඩ්‍රජනීකරණය. හයිඩ්‍රජන් එකතු වීම අපි හයිඩ්‍රජනීකරණය කියලා කියනවා. ඔක්සිජන් එකතු වීම ඔක්සිකරණය කියලා කියනවා. කරණය කියලා අදහස් කරන්නේ මොකක් හරි එකතු වෙනවා. හරි ඉලෙක්ට්‍රෝකරණය, ඔක්සිකරණය, හයිඩ්‍රජනීකරණය. එනවාලට මේ විදිහට පළවෙනි අර්ථ දැක්වීම ලියන්න පුළුවන්. අපි මේක වගුවක් දාගමු මේ විදිහට. මේ පැත්ත ඔක්සිකරණය, මේ පැත්ත ඔක්සිහරණය. ඔක්සිකරණය අර්ථ දක්වන්න පුළුවන් පුතේ ඔක්සිජන් එකතු වීමක් විදිහට. ඔක්සිහරණය අර්ථ දක්වන්නේ කොහොමද? ඔක්සිජන් එකතු වීම ඔක්සිකරණය නම් ඔක්සිජන් ඉවත් වීම ඔක්සිහරණය. මේක තමයි මුල්ම අර්ථ දැක්වීම. ඊට පස්සේ ඔක හයිඩ්‍රජන් වලිනුත් පැහැදිලි කිරීමක් කරා. ඒකේ අනිත් පැත්ත. ඒ කියන්නේ ඔක්සිකරණය කියන්නේ හයිඩ්‍රජන් ඉවත් වීම. හයිඩ්‍රජන් ඉවත් වීම ඔක්සිකරණය. එහෙනම් හයිඩ්‍රජන් එකතු වීම ඔක්සිහරණය විදිහට අර්ථ දක්වන්න පුළුවන්. ඊළඟට ඔක ඉලෙක්ට්‍රෝන වලිනුත් පැහැදිලි කරා. ඉලෙක්ට්‍රෝන ඉවත් වීම ඔක්සිකරණයක් විදිහට. ඉලෙක්ට්‍රෝන එකතු වීම ඔක්සිහරණයක් විදිහට අර්ථ දක්වන්න පුළුවන්. දැන් බලන්නකො ඔක්සිකරණාංක. මෙතන ඔක්සිකරණාංකය 0යි. මෙතන ඔක්සිකරණාංකය ධන 1යි. ඒ කියන්නේ ඔක්සිකරණාංකය වැඩි වෙලා. Cl2 වල ඔක්සිකරණාංකය 0යි. Cl- වල ඔක්සිකරණාංකය ඍණ 1යි. ඒ කියන්නේ ඔක්සිකරණාංකය අඩු වෙලා. එන ඔක්සිකරණය කියලා කියන්නේ පුතේ ඔක්සිකරණාංකය වැඩි වීම. ඔක්සිකරණාංකය වැඩි වීම ඔක්සිකරණය ලෙස අර්ථ දක්වන්න පුළුවන්. ඔක්සිකරණාංකය අඩු වීම ඔක්සිහරණය ලෙස අර්ථ දක්වන්න පුළුවන්. එන අර්ථ දැක්වීම අපිට තියෙනවා හතරක්. ඔක්සිකරණය කියන්නේ ඔක්සිජන් එකතු වීම, එහෙම නැත්නම් හයිඩ්‍රජන් ඉවත් වීම, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන ඉවත් වීම, එහෙම නැත්නම් ඔක්සිකරණාංකය වැඩි වීම. ඔක්සිහරණය කියලා කියන්නේ ඔක්සිජන් ඉවත් වීම,
එහෙම නැත්නම් හයිඩ්‍රජන් එකතු වීම, එහෙම නැත්නම් ඉලෙක්ට්‍රෝන එකතු වීම, එහෙම නැත්නම් ඔක්සිකරණ අංකය අඩු වීම. මේ වගුව දාගන්න ඉක්මනට. රසායනික ප්‍රතික්‍රියා ගත්තාම පුතේ බොහෝමයක් රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ වෙද්දී පරමාණු වල ඔක්සිකරණ අංකය වෙනස් වෙනවා. ඒක නියතව පවතින ප්‍රතික්‍රියා තියෙනවා, වෙනස් වෙන ප්‍රතික්‍රියා තියෙනවා. ඒ වෙනස් වෙන ප්‍රතික්‍රියාවලට තමයි අපි රිඩොක්ස් ප්‍රතික්‍රියා කියලා කියන්නේ. බලන්න උදාහරණයක් විදිහට මේක. මෙන්න මේ ප්‍රතික්‍රියාව බලන්න. දැන් මේ ප්‍රතික්‍රියාවේ හැම පරමාණුවකම ඔක්සිකරණ අංකය පුතාලට හොයන්න පුළුවන් වෙන්න ඕනේ. දැන් මේක මනසින් හොයන්න පුළුවන් නම් වඩාත් හොඳයි. නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය අපි දන්නේ නැහැ. හයිඩ්‍රජන්ගේ ධන 1යි, ඔක්සිජන් වල ඍණ 2යි, තුනේම ඍණ 6යි, ඍණ 6යි ධන 1යි, ඍණ 5යි. එහෙනම් නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන 5යි. බලන්න මේ පැත්තේ නයිට්‍රජන්ගේ මෙතන ඔක්සිජන් ඍණ 2යි, නයිට්‍රජන්ගේ ධන 2යි. ඉන්න මේ සංයෝගයේත් නයිට්‍රජන් තියෙනවනේ. ඒතර මේක අපට කොපර්ගේ ඔක්සිකරණ අංකය දන්නෙත් නැහැ, නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය දන්නෙත් නැහැ. එතකොට මම කිව්වේ අයන වලට වෙන් කරන්න. ඒතර කොපර් ධන 2. කොපර් මෙතන ධන 2 වෙනවා, 2+ වෙනවා. ඒතර NO3 මයිනස්, NO3 මයිනස් ඍණාරෝපණයක් තියෙනවා NO3 ට. ඔක්සිජන්ගේ ඍණ 2යි, තුනේම ඍණ 6යි. ඍණාරෝපණයක් වෙන්න නයිට්‍රජන්ගේ ධන 5යි. ඒතර මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන 5යි, එයාගේ ඔක්සිකරණ අංකයත් ධන 5යි. ඔක්සිකරණ අංකය වෙනස් වෙලා නැහැ. හැබැයි මේ නයිට්‍රජන්ගේ ඔක්සිකරණ අංකය ධන 2යි. එහෙනම් මේ නයිට්‍රජන් දෙක සැලකුවොත් ඔක්සිකරණ අංකය අඩු වෙලා. ඔක්සිකරණ අංකය අඩු වෙලා. ඒතර ඔක්සිකරණ අංකය අඩු වීම අපි සඳහන් කරන්නේ ඔක්සිහරණය කියලා. ඒතර නයිට්‍රික් වල නයිට්‍රජන් ඔක්සිහරණය වෙලා තියෙනවා. පැහැදිලිද? ඔක්සිකරණ අංකය අඩු වීම ඔක්සිහරණය. කපාගේ මෙතන ඔක්සිකරණ අංකය 0යි. මෙතන කපාගේ ඔක්සිකරණ අංකය ධන 2යි. ඒතර කපා වල ඔක්සිකරණ අංකය වැඩි වෙලා. ඔක්සිකරණ අංකය වැඩි වීම අපි අර්ථ දක්වනවා ඔක්සීකරණය විදිහට. ඒ කියන්නේ පුතේ ඔක්සිකරණ, ඒ කියන්නේ රිඩොක්ස් ප්‍රතික්‍රියාවක මේ ඔක්සිකරණයයි ඔක්සිහරණයයි සෑම විටම සමගාමීව සිදුවිය යුතුයි. ඔක්සිකරණයක් විතරක් තියෙන්න බෑ. ඔක්සිකරණයක් තියෙනවා නම් අනිවා ඔක්සිහරණයකුත් තියෙනවා. ඔක්සිහරණයක් තියෙනවා නම් අනිවා ඔක්සිකරණයකුත් තියෙනවා. මේ දෙක එකිනෙකට සමගාමීව සිද්ධ වෙන්න ඕනේ. ඒකට හේතුව මේකයි. ඔක්සිකරණයේදී ඉලෙක්ට්‍රෝන පිට වෙනවනේ. ඔක්සිහරණයේදී ඉලෙක්ට්‍රෝන ලබා ගන්නවා. රසායනික ප්‍රතික්‍රියාවක ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. ප්‍රතික්‍රියකවල හරි ප්‍රතිඵලවල හරි ඉලෙක්ට්‍රෝන තියෙන්න බෑ. ඒ කියන්නේ ඔක්සිකරණයේදී පිටවෙන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව ඔක්සිහරණයේදී ලබා ගන්න ඕනේ. ඔක්සිකරණයේදී පිටවෙන සියලු ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණයේදී ලබා ගත්තාම ඉලෙක්ට්‍රෝන ඉතුරු වෙන්නේ නැහැ. එතකොට මේ ඔක්සිකරණයට ලක් වෙන ප්‍රභේදයක් තියෙනවනේ රිඩොක්ස් ප්‍රතික්‍රියාවක. මෙන්න මේ මෙතනදී ඔක්සිකරණයට ලක් වෙන්නේ කොපර්. එන ඔක්සිකරණයට ලක් වෙන ප්‍රභේදය අපි හඳුන්වනවා ඔක්සිහාරකය විදිහට. මෙතන හයන්න නම් මෙතන හයන්න තියෙන්නේ. හරි. ඔක්සිකරණය වෙන්නේ කවුද? ඔක්සිහාරක. ඔක්සිහාරකයක් ඔක්සිකරණය වෙනවා. ඔක්සිහරණය වෙලා තියෙන්නේ නයිට්‍රජන්, නයිට්‍රික් මෙතන ඔක්සිහරණය වෙලා තියෙන්නේ. ඔක්සිහරණය වෙන ප්‍රභේද අපි නම් කරනවා ඔක්සිකාරක විදිහට. ඔක්සිකාරකයක් ඔක්සිහරණය වෙනවා. එහෙනම් ප්‍රතික්‍රියාවක් දුන්නහම ඔයාලා බලන්න ඕනේ ඒ ප්‍රතික්‍රියාවේ පරමාණු වල ඔක්සිකරණ අංකය වෙනස් වෙලාද නැද්ද? වෙනස් වෙලා නම් ඒක රිඩොක්ස් ප්‍රතික්‍රියාවක්. ඒකේ ඔක්සිකරණ අංකය වැඩි වෙලා තියෙනවා නම් ඔක්සිකරණය. ඔක්සිකරණය වෙන්නේ ඔක්සිහාරක. ඔක්සිකරණ අංකය අඩු වෙලා තියෙනවා නම් ඒක ඔක්සිහරණයක්. ඔක්සිහරණය වෙන්නේ ඔක්සිකාරක කියලා මතක තියාගන්න ඕනේ.
ලියන්න පුතාලා ඒ අර්ථ මේ විදිහට රිඩොක්ස් ප්‍රතික්‍රියාවක ඔක්සිකරණයත් ඔක්සිහරණයත් එකිනෙකට සමගාමීව සිදුවේ. ඔක්සිකරණයේදී පිටවන ඉලෙක්ට්‍රෝන ඔක්සිහරණයේදී ලබාගත යුතුය. රිඩොක්ස් ප්‍රතික්‍රියාවක ඔක්සිකරණයට ලක්වන ප්‍රභේදය ඔක්සිහාරකය ලෙසත් ඔක්සිහරණයට ලක්වන ප්‍රභේදය ඔක්සිකාරකය ලෙසත් හඳුන්වයි. පුතාලා උදාහරණයක් විදිහට මේ ප්‍රතික්‍රියාව ලියන්නකෝ. හරි. දැන් මම ඔයාලට දෙනවා අභ්‍යාස ටිකක්, ප්‍රතික්‍රියා ටිකක් දෙනවා. ඒ ප්‍රතික්‍රියාවල ඔක්සිකරණය වෙන්නේ කවුද? ඔක්සිහරණය වෙන්නේ කවුද? ඔක්සිකාරකය කවුද? ඔක්සිහාරකය කවුද කියලා ලියන්න. මෙන්න මේ ප්‍රතික්‍රියා ටික ගන්නකෝ. පළවෙනි ප්‍රතික්‍රියාව පොඩි ප්‍රතික්‍රියාවක්. සෝඩියම් ක්ලෝරීන් එක ප්‍රතික්‍රියා කරලා සෝඩියම් ක්ලෝරයිඩ් හදනවා. ඒකේ ඔයාලා ඔක්සිකරණාංක ඔක්කොම ටික ලියන්න. සෝඩියම් ක්ලෝරීන් එක ප්‍රතික්‍රියා කරලා හදන්නේ සෝඩියම් ක්ලෝරයිඩ්. ඔක්සිකරණාංක ටික හොයන්න ඕනේ. එතන ක්ලෝරීන් ඍණ 1යි සෝඩියම් ධන 1යි. සෝඩියම් බිඳුවයි එතනත් බිඳුවයි. ඒක කොහොමද ගන්න කියන එක ඔයාලට කලින් ඉගෙනුවා. මූලද්‍රව්‍යයේ මේ අවස්ථාවේදී බිඳුව Cl2 නේ. ඕනේ නම් ලුයිස් ව්‍යුහ ඇඳලා බලන්න. ඒතර මෙතන ක්ලෝරීන් පරමාණු දෙකක් නේ. ඒතර මේ ඉලෙක්ට්‍රෝන දෙකම කාට හරි දෙන්න බෑ. සමසමවන එක තියෙන්නේ. ඒතර මෙයාගේ ඉලෙක්ට්‍රෝනය මෙයාට එනවා. මෙයාගේ ඉලෙක්ට්‍රෝන මෙයාට එනවා. ඒකට 1 2 3 4 5 6 7 ඔක්සි ආරෝපණයක් ඉන්නේ නැහැ. ඔක්සිකරණාංකයේ බිඳුවයි. සෝඩියම් වල ඔක්සිකරණාංකය වැඩි වෙලා තියෙනවා. සෝඩියම් වල ඔක්සිකරණාංකය වැඩි වෙලා. ඒ කියන්නේ ආ ඔක්සිකරණය වෙලා. ඔක්සිකරණය. ක්ලෝරීන් වල ඔක්සිකරණාංකය අඩු වෙලා. ඉනේකට. යා ඔක්සිහරණය. ඔක්සිහරණය. ඉතින් මේ ඔක්සිකරණයට ලක් වෙන ප්‍රභේදයට අපි කියන්නේ ඔක්සිහාරකය කියලා. ඒකේ ඔක්සිහාරකය සෝඩියම්. ඔක්සිකාරකය Cl2. එක ප්‍රශ්නයක් දෙනවා. හරි මම බෝඩ් එකේ හදනවා බලන්න. දැන් මෙතන ක්ලෝරීන් වල ඔක්සිකරණාංකය 0යි. සෝඩියම් ධන 1යි. හයිඩ්‍රජන් ධන 1යි. ඔක්සිජන් ඍණ 2යි. සෝඩියම් ධන 1යි. ක්ලෝරීන් ඍණ 1යි. සෝඩියම් ධන 1යි. ඔක්සිජන් ඍණ 2යි. උනේම ඍණ 6යි. ඍණ 6යි ධන 1යි ඍණ 5යි ක්ලෝරීන්ගේ ධන 5යි. हाइड्रोजन धन 1යි ऑक्सीजन ऋण 2යි. ඔය විදිහට ඔයාලට ඔක්සිකරණාංකය ලියන්න පුළුවන්. ඒක බලන්න ඔක්සිකරණාංකය වැඩි වෙලා තියෙන්නේ කාගේද? ක්ලෝරීන්ගේ. බිඳුවේ ඉඳලා ධන 5ට ඔක්සිකරණාංකය වැඩි වෙලා. ඒතර අපි ඒක හඳුන්වන්නේ ඔක්සිකරණයක් විදිහට. ඔක්සිකරණාංකය අඩු වෙලා තියෙන්නේ ක්ලෝරීන්ගේ. බිඳුවේ ඉඳලා ඍණ 1ට ඔක්සිහරණය. එහෙනම් බලන්නකෝ. ක්ලෝරීන් මෙතන ඔක්සිකරණයක් වෙනවා, ඔක්සිහරණයක් වෙනවා. ඔක්සිහාරකයක් ක්ලෝරීන්, ඔක්සිකාරකයක් ක්ලෝරීන්. එකම රසායනික ප්‍රභේදය තමා ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් ලක් වෙලා තියෙන්නේ. අන්න ඒ ප්‍රතික්‍රියාවලට අපි කියනවා පුතා ද්විධාකරණ ප්‍රතික්‍රියා.
මොනවද කියන්නේ? ද්විධාකරණ ප්‍රතික්‍රියා කියලා කියනවා. එකම රසායනික ප්‍රභේදය ඔක්සිකරණයක් වෙනවා ඔක්සිහරණයක් වෙනවා. ඒවට අපි කියන්නේ ද්විධාකරණ ප්‍රතික්‍රියා. එන පොඩි නෝට් එකක් දාගන්න. රිඩොක්ස් ප්‍රතික්‍රියාවලදී එකම රසායනික ප්‍රභේදය ඔක්සිකරණයටත් ඔක්සිහරණයටත් භාජනය වන අවස්ථා ඇත. එවැනි ප්‍රතික්‍රියා ද්විධාකරණ ප්‍රතික්‍රියා ලෙස හඳුන්වයි. එහෙම ඒවා තව තියෙනවා පුතේ ඕන තරම් අපිට ඉස්සරහට යද්දි හම්බෙයි තව ඕන තරම්. දැන් මෙතනදී අපි ඔයාලට උත්සාහ කරේ රිඩොක්ස් ප්‍රතික්‍රියා ගැන පොඩි අර්ථ දැක්වීමක් ඉදිරිපත් කරන්න. ඔක්සිකරණයයි ඔක්සිහරණයයි හඳුනගන්න. ඔක්සිකාරකයයි ඔක්සිහාරකයයි හඳුනගන්න සහ ද්විධාකරණ ප්‍රතික්‍රියාවක් කියන්නේ මොකක්ද කියන එක හඳුනගන්න තමයි ඔය ටික මම කරේ. දැන් අපි බලමු මේ ඔක්සිකරණාංකවල යෙදීම යටතේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. ඔක්සිකරණාංකවල යෙදීම යටතේ අපි කතා කරනවා පුතේ ඉස්සර වෙලාම අකාබනික සංයෝගවල නාමකරණය. අකාබනික සංයෝගවල නාමකරණය. හරි. මෙතනදී අපි කතා කරන්නේ සරල අකාබනික සංයෝග විතරයි. සංකීර්ණ අකාබනික සංයෝග නාමකරණයක් තියෙනවා. ඒක අපි 6 වෙනි පාඩමේදී උගන්වනවා. එතකොට මේ රසායනික සංයෝග නාමකරණය සඳහා ක්‍රමානුකූල ක්‍රමවේදයක් එහෙම නැත්නම් නීති ඉදිරිපත් කරලා තියෙනවා IUPAC එක විසින්. IUPAC කියලා කියන්නේ පුතේ International Union of Pure and Applied Chemistry. ශුද්ධ හා ව්‍යවහාර රසායන විද්‍යාව පිළිබඳ අන්තර්ජාතික සංගමය. ඒකෙන් අපට ක්‍රමවේදයක් හඳුන්වලා දීලා තියෙනවා සංයෝග නාමකරණයට. අපි ඒක ඉස්සරහට බලමු කොහොමද කරන්නේ කියලා. අංක 2 විදිහට අපි කතා කරනවා පුතේ මේ ප්‍රතික්‍රියා තුලිත කිරීම. ඒකදී අපි කතා කරන්නේ රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කිරීම තමයි. සෝදිසි ක්‍රමය පුතාලා සාමාන්‍ය පෙළට කරලා තියෙනවා. ඒතර මේ ඔක්සිකරණ අංක ක්‍රමය අර්ධ ප්‍රතික්‍රියා ක්‍රමය කියලා ක්‍රම දෙකකට අපි රිඩොක්ස් ප්‍රතික්‍රියා තුලිත කරනවා. ඒ ගැන තමයි අපි කතා කරන්නේ. පුතාලා උතන දාන්න මාතෘකාව ඔක්සිකරණ අවස්ථාවල යෙදීම. එහෙම නැත්නම් ඔක්සිකරණ අංකවල යෙදීම කියලා දාන්න මාතෘකාව කියලා දාලා ඔය ස්ලයිඩ් එකේ තියෙන ටික ලියන්නකෝ. අපි දෙකක් කතා කරනවා. එකක් තමයි සංයෝග නාමකරණය, අනික තමයි ප්‍රතික්‍රියා තුලිත කිරීම. එහෙනම් අපි ඉස්සල්ලාම ගමු දාන්න මාතෘකාව සරල අකාබනික සංයෝග නාමකරණය. ඒ අර්ථය ලියන්න මේ විදිහට. විධිමත් ආකාරයට සංයෝග නම් කිරීමේදී නාමකරණය සඳහා වූ IUPAC නිර්දේශ අනුගමනය කෙරේ. මෙම කොටසේදී සරල අකාබනික සංයෝගවල නාමකරණය කෙරෙහි පමණක් අවධානය යොමු කෙරේ. නාමකරණය ආධාරයෙන් රසායනික සංයෝග වෙන්වෙන් ද්‍රව්‍ය ලෙස පහසුවෙන් හඳුනාගත හැකිය. ඡේදයකින් ලියන්න. IUPAC නාමවලට අමතරව ඇතැම් සංයෝග සඳහා සුළු නාමද තවමත් බොහෝ විට භාවිතයට ගැනේ. ඒ අර්ථය අපි කතා කරනවා අංක 1 පළවෙනි මාතෘකාව ඒක පරමාණුක අයන වලින් විපන්න අයනික සංයෝගවල නාමකරණය. පුතාලා මේක සාමාන්‍ය පෙළට කතා කරලා තියෙනවා. හරි ලේසි අමාරු නෑ. දැන් ඒක පරමාණුක අයන වලින් ඇදිලා තියෙන අයනික සංයෝග තමයි මෙතන කතා කරන්නේ. ඒතර ලෝහ අයන ගත්තාම එයාලට නම වෙනස් වෙන්නේ නෑ එයාලගේ. හයිඩ්‍රජන්, ලිතියම්, සෝඩියම්, පොටෑසියම්, රුබීඩියම්, සීසියම්. නම වෙනස් වෙන්නේ නෑ. ලෝහයේ නමම තමයි ලියන්න ඕනේ. බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්ට්‍රොන්ටියම්, බේරියම්, ඇලුමිනියම්, සිංක්. හැබැයි ඇනායන වල නම වෙනස් වෙනවා. ඇනායනයක නම අයිඩ් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕනේ. අයිඩ්, IDE.
hydride, fluoride, chloride, bromide, iodide, oxide, sulfide, selenide, nitride. දැන් මෙතනින් එහාට ඔයාලා මේක කියන්න එපා N3- කියලා. S2- ඕරින දෙක. එහෙම කියන්න එපා කැතයි. එයාට නමක් තියෙනවනේ. නම කියන්න. oxide, sulfide, selenide, nitride. ඊළඟට phosphide ඒ විදිහට අපිට ගන්න පුළුවන්. ඒතර නම ලියන්නේ සාමාන්‍යයෙන් මෙහෙම අපි. කැටායනයේ නම වෙනස් වෙන්නේ නැහැ කිව්වනේ මුකුත් අවුලක් නැහැ. ලෝහයේ නම ලියන්න තියෙන්නේ sodium. sodium. Cl- නේ මෙතන තියෙන්නේ. යාගේ නම chloride. ඒතර එතන හිස් තැනක් තියෙන්න ඕනේ. කැටායනයේ නම ලියලා හිස් තැනක් තියලා තමයි එනායනයේ නම ලියන්නේ. sodium chloride. මෙයා එහෙනම් calcium bromide, magnesium oxide, cesium bromide. මේ ටික ඔයාලා තනියම ලියන්න ඕනේ. හරි. මෙතනදී කියන්න ඕනේ පුතේ මේක සිංහලෙන් ලියන්න බෑ. ඒක ලියන්න ඕනේ සිම්පල් ඉංග්‍රීසි අකුරු වලින්. සිංහලෙන් ලිව්වොත් අපි ඒක ලකුණු දෙන්නේ නැහැ නාමකරණයේදී. හරි. ඉතින් මෙතනදී ස්පෙලිං වරදින්න බෑ. IUPAC නාමකරණය කියන එක ලේසි එකක් නෙමෙයි පුතේ. ඒක ටිකක් අමාරු කාරණාවක්. ඉතින් මේවා පොඩි ඒවා හින්දා ඔයාලට ලේසි කියලා හැඟෙයි. නමුත් මේක සංකීර්ණ වෙන්න සංයෝගයේ සූත්‍රය සංකීර්ණ වෙන්න නාමකරණයක් සංකීර්ණ වෙනවා. හරි. අපි පොඩි නෝට් එකක් දාගමු මේ විදිහට. ඒක පරමාණුක කැටායනය සඳහා වෙනස් නොකරන ලද නාමය ලියනු ලබන අතර ඉන්පසු ඒක පරමාණුක ඇනායනය සඳහා IDE ප්‍රත්‍ය එක්කිරීමෙන් නවීකරණය කරන ලද නාමය ලිවිය යුතුය. එහිදී කැටායනයේ නම සහ ඇනායනයේ නම අතර හිඩසක් තැබිය යුතුයි. අපි ඉස්සර වෙලා බලමු මේ අයනවල නම් ටික. පුතාලා වගුවක් දාගන්න ඉස්සර වෙලා එක පැත්තක කැටායන අනිත් පැත්තේ ඇනායන. මේ පැත්තේ ලියන්න පුතාලා සරල කැටායනයේ නාමය. මේ පැත්තේ ලියන්න සරල ඇනායනයේ නම. සරල කැටායන ටික ලියා ගන්න ඉස්සර වෙලා ස්පෙලිං හරියට ලියන්න. H+ හයිඩ්‍රජන්, ලිතියම් ධන ලිතියම්, සෝඩියම් ධන සෝඩියම්, පොටෑසියම් ධන පොටෑසියම්, රුබීඩියම් ධන රුබීඩියම්, සීසියම් ධන සීසියම්. හරි. ඊළඟ එක බෙරිලියම්, මැග්නීසියම්, කැල්සියම්, ස්කොන්ටියම්, බේරියම්, ඇලුමිනියම්, සින්ක්. ඇනායන පැත්තේ ලියන්න. අයිඩ් කියන තත්ත්වයෙන් තමයි අවසන් වෙන්න ඕනේ පුතේ නම. හයිඩ්‍රජන් නෙමෙයි හයිඩ්‍රයිඩ්, ෆ්ලෝරීන් නෙමෙයි ෆ්ලෝරයිඩ්, ක්ලෝරීන් නෙමෙයි ක්ලෝරයිඩ්, බ්‍රෝමයිඩ්, අයඩයිඩ්, ඔක්සිජන් නෙමෙයි ඔක්සයිඩ්, සල්ෆර් නෙමෙයි සල්ෆයිඩ්, සෙලිනියම් නෙමෙයි සෙලිනයිඩ්, නයිට්‍රජන් නෙමෙයි නයිට්‍රයිඩ්, ෆොස්ෆරස් නෙමෙයි ෆොස්ෆයිඩ්. උදාහරණ ලියන්න එකට. NaCl එයාගේ නම ලියන්න සෝඩියම් හිස් තැනක් ක්ලෝරයිඩ්, කැල්සියම් හිස් තැනක් බ්‍රෝමයිඩ්, මැග්නීසියම් හිස් තැනක් ඔක්සයිඩ්, සීසියම් හිස් තැනක් බ්‍රෝමයිඩ්. මේ ටික වල තනියම ලියන්න. හරි. මේකෙන් ඕනේ පුතේ ඇලුමිනියම් සල්ෆයිඩ්, මේකෙන් ඕනේ ඇලුමිනියම් නයිට්‍රයිඩ්, මේකෙන් ඕනේ ඇලුමිනියම් ඔක්සයිඩ්. හරි. දැන් මෙතන අපි ගත්තොත් පුතේ මේ ලෝහ අයන ටික අපි ගත්තොත් මෙතන ධන අයන මෙයාලගේ වෙන විචල්්‍ය ඔක්සිකරණ අංක නැහැනේ. හයිඩ්‍රජන් මෙතන ලිතියම් ගත්තොත් ධන 1 විතරයි. සෝඩියම් ධන 1, පොටෑසියම් ධන 1 විතරයි, රුබීඩියම් ධන 1 විතරයි, සීසියම් ධන 1 විතරයි. බෙරිලියම් ධන 2 වෙන ඒවා නැහැ. මැග්නීසියම් නම් ධන 2, ඇලුමිනියම් ධන 3, සින්ක් ධන 2.
වෙන ඔක්සිකරණාංක මෙයාලට නැහැ. එක ආරෝපණයයි තියෙන එක ඒ ආරෝපණය සහිත අයන එකයි තියෙන වෙන අයන නැහැ. හැබැයි මෙන්න මේ වගේව බලන්නකෝ. දැන් ක්‍රෝමියම් ගත්තොත් එයාගේ ඔක්සිකරණ අවස්ථා දෙකක් තියෙනවා. එකක් ධන 2 අනික ධන 3. මැංගනස් ගත්තොත් ධන 2 ධන 3. යකඩ ගත්තොත් අයන් ධන 2යි අයන් ධන 3යි. කොබෝල්ට් ධන 2යි ධන 3යි. නිකල් ධන 2යි ධන 3ක් තියෙනවා. ධන 2යි ධන 3යි. කොපර්ගේ ධන 1යි ධන 2යි. මර්කරි වල දෙකේම ධන 2යි එක ධන 1යිනේ. ධන 2. ටින් වල ධන 2යි ධන 4යි. ලෙඩ් වල ධන 2යි ධන 4යි. එතකොට අර කලින් වගේ නිකල් එහෙම ලියන්න බෑ. ඒකේ IUPAC නම ලියන්නේ මේ විදිහට. ක්‍රෝමියම්නේ. ක්‍රෝමියම් ඔක්සිකරණාංකය දාන්න ඕනේ වරහන් ඇතුලේ. කැපිටල් රෝම ඉලක්කමේ. ස්තනක් තියෙන්න බෑ මෙතන හරි. එතන ක්‍රෝමියම් 2, ක්‍රෝමියම් 3, මැංගනීස් 2, මැංගනීස් 3, අයන් 2, අයන් 3, කොබෝල්ට් 2, කොබෝල්ට් 3, නිකල් 2, නිකල් 3, copper 1, copper 2, mercury 1, mercury 2, tin 2, tin 4, lead 2, lead 4. අනේ විදිහට ලියන්න ඕනේ. ඒ කියන්නේ කිසියම් මූලද්‍රව්‍යයකට ලෝහයකට විචල්්‍ය ඔක්සිකරණාංක තියෙනවා නම් එයාගේ නම ලියනවා ඉංග්‍රීසි නම. හිස්තනක් තියන්නේ නැතුව කැපිටල් රෝම ඉලක්කමෙන් ඔක්සිකරණාංකය ලියනවා. එතකොට මේ ලෝහ අයන වලට තියෙනවා පුතේ සාමාන්‍ය නම්. ක්‍රෝමස්, ක්‍රෝමික්. ඒක මතක තියාගන්න මේ විදිහට. අඩු ඔක්සිකරණ අවස්ථාවේ නම අවසන් වෙන්නේ S කියන ප්‍රත්‍යයෙන්. S OUS S. වැඩි ඔක්සිකරණ අවස්ථාවෙන් තියෙන ලෝහායනයේ නම අවසන් වෙන්නේ ඉක් කියන ප්‍රත්‍යයෙන්. ඉක් ඉක්. ක්‍රෝමස්, ක්‍රෝමික්, මැංගනස්, මැංගනික්, පෙරස්, පෙරික්, කොබෝල්ටස්, කොබෝල්ටික්. දැන් මෙතන අයන් කියලා ලියන්න බෑ පුතා. අයන්නස්, අයනික් එහෙම කියන්නේ නැහැ. ඒක අර ෆැමිලිය නැහැනේ. ඒතකොට ඒ තැන්වල අපිට භාවිතා කරන්නේ ලතින් නම. අයන්ගේ ලතින් නම තමයි ෆෙරස් කියන එක. ඒතකොට ෆෙරස්, පෙරික්, කොබෝල්ටස්, කොබෝල්ටික්, නිකලස්, නිකලික්, කියුප්‍රස්, කියුප්‍රික්, මර්කියුරස්, මර්කියුරික්, ස්ටැනස්, ස්ටැනික්, ප්ලම්බස්, ප්ලම්බික්, ඇන්ටිමොනස්, ඇන්ටිමෝනික්. මේ විදිහට පුතාලට නම ලියන්න පුළුවන්. ලියන්න ඊළඟට වෙනම පොඩි අනුමාතෘකාවක් දාන්න. එක් වර්ගයකට වැඩි කැටායන සාධන මූලද්‍රව්‍ය වලින් ව්‍යුත්පන්න වන අයනික සංයෝගවල නාමකරණය. ලියන්නේ යටතේ විචල්්‍ය ඔක්සිකරණ අවස්ථා පෙන්වන ලෝහ කැටායන වර්ග එකකට වැඩි ගණනක් සාදයි. සුළු නාමවලදී ඉහළ ඔක්සිකරණ අවස්ථාවක් ඇති කැටායනය සඳහා ඉක් ඉක් ප්‍රත්‍යයද පහළ ඔක්සිකරණ අවස්ථාවක් ඇති කැටායන සඳහා SOUS ප්‍රත්‍යයද යෙදේ. ඡේදයකින් ලියන්න. IUPAC නාමකරණයේදී ලෝහ අයනයේ ඔක්සිකරණ අවස්ථාව අනුව ලෝහයේ ආරෝපණය ලෝහයේ නාමයට පසුව වරහන් තුල රෝම ඉලක්කමෙන් දක්වනු ලැබේ. පුතාලා මේ ටික ලියා ගන්න උතන. පුතාලා මේ උදාහරණ ටික ලියන්න. ඊට පස්සේ මෙන්න මේ උදාහරණ ටික ඔයාලා තනියම ලියන්න ඕකටම. IUPAC නමයි සාමාන්‍ය නමයි දෙකම ලියන්න. බලන්න ඔය ටේබල් එකේ ගෝල්ඩ් තියෙනවද කියලා. ගෝල්ඩ් AU නෑනේ. මේ වගුවටම ඒකත් එකතු කරගන්න. AU plus gold 1 IUPAC නම. එයාගේ සාමාන්‍ය නම පුතා ORUS AUROUS
AU3 plus IUPAC නම gold 3 එයාගේ සාමාන්‍ය නම ORIC ඒ ටිකේ නම් ටික ලියන්න ඉක්මනට IUPAC නමයි සාමාන්‍ය නමයි දෙකම ලියන්න ඔක්සිකරණ අංක හොයද්දී තාමත් කට්ටිය වරද්දනවා mercury oxide HgO උතේ දැන් මෙතනදී ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඔයාලා දන්නවා මේක ඇවිල්ලා දැන් ගොඩක් සංයෝග වල ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 2යි ඒකට ඍණ 2 නම් මෙයාගේ ධන 2යිනේ ඔක්සිකරණ අංකය පහසුවෙන් හොයන්න පුළුවන් ඔක්සිජන් වල ඍණ 2යි එහෙනම් mercury වල ධන 2යි දැන් ඔයාලා අරගෙන තිබ්බේ මෙයාගේ ඍණ 1යි මෙයාගේ ධන 1යි කියලා ඒක වැරදි හේතුව ඔක්සිජන් වල ඔක්සිකරණ අංකය ඍණ 1 එන්නේ කොහොමද ඒක පැහැදිලි කරන්න බෑ දැන් ඔක්සිජන් වල ඔක්සිකරණ අංක උගන්වද්දී ඔක්සයිඩ වල ඔක්සිකරණ අංකය ඍණ 2යි පෙරොක්සයිඩ වල ඔක්සිකරණ අංකය ඍණ 1යි පෙරොක්සයිඩ වල ඔක්සිකරණ අංකය ඍණ 1යි සුපරොක්සයිඩ වල ඔක්සිකරණ අංක දෙකක් තියෙනවා ඍණ 1 හෝ බිඳුව මම ඒවා පුතාලට පැහැදිලි කරා ව්‍යුහ සූත්‍රයෙන් ඇඳලා පටල ගන්න එපා හරි දැන් මෙතන මේ ඍණ 1 නම් මෙතන තියෙන්නේ සූත්‍රය මෙහෙම ලියන්න බෑනේ ඒතර මෙතෙන්ට දෙකක් එන්නේ ඒකින්ද ඒක වරද්දන්න එපා හරි මේ ඔක්සිජන් තිබ්බහම ගොඩක් සංයෝගවල ඔක්සිජන්ගේ ඔක්සිකරණ අංකය ඍණ 2යි සංයෝග කිහිපයයි පෙරොක්සයිඩයි සුපරොක්සයිඩයි විදිහට තියෙන්නේ ඒක සූත්‍රය දිහා බලලා අපට හඳුනා ගන්න පුළුවන් හරි බලමු අපේ අභ්‍යාසය FeCl2 කියලා කියන්නේ පුතේ IUPAC නම iron 2 chloride එයාගේ සාමාන්‍ය නමත් ලියන්න ferrous chloride මෙයාගේ ඔක්සිකරණ අංකය ධන 3යි අයන් වල එහෙනම් iron 3 chloride සාමාන්‍ය නම ferric chloride මෙතන කොපර්ගේ ඔක්සිකරණ අංකය ධන 1යි එහෙනම් copper 1 chloride සාමාන්‍ය නම cuprous chloride එතන mercury 2 oxide සාමාන්‍ය නම mercuric oxide එතන gold වල ඔක්සිකරණ අංකය ධන 3යි I- කියන්නේ iodide anion වල නම අවසන් වෙන්නේ පුතේ ide කියන ප්‍රත්‍යයෙන් ඒක පරමාණුක anion වල මෙයාගේ නම gold 3 iodide සාමාන්‍ය නම auric iodide උතල ඊළඟට දාන්න මාතෘකාව බහුපරමාණුක අයනවල නාමකරණය පුතේ බහුපරමාණුක අයන මහ ගොඩක් තියෙනවා අපි ඒකේ නම හදාගන්නේ කොහොමද කියලා චුට්ටක් බලමු බලන්න උදාහරණයක් විදිහට දැන් අපි කලින් කතා කරේ මේ ඒක පරමාණුක අයනනේ පරමාණු එකයි යාට අයන ආරෝපණයක් තියෙනවා දැන් එහෙම අයන විතරක් නෙමෙයි තියෙන්නේ බහුපරමාණුක අයන තියලා බලන්න දැන් මෙතන මේ NH4+ පරමාණු දෙකයිනේ නයිට්‍රජන් සහ හයිඩ්‍රජන් බහුපරමාණුක OH-, CN-, HS-, O2-2-, O2-, N3-, SO3-2-. දැන් මෙතනින් එහාට ඔයාලා එහෙම කියන්නේ නැහැ මෙයාලගේ නම. එහෙම නමක් නැහැ. SO3-2- කියලා නමක් නැහැ දරුවෝ. හරි. ඉතින් බහුපරමාණුක කැටායන වල නම ඉයම් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. බහුපරමාණුක කැටායන ඉයම්. ඒ බහුපරමාණුක කැටායන මහ ගොඩක් නැහැ. කීපයයි තියෙන්නේ. ඒතර ඉයම් වලින් මේක අවසන් වුණාම මෙයාගේ ඇමෝනියා වලින් මේක හැදෙන්නේ පුතා. ඒතර ඇමෝනියා වලට ඉයම් දාපුවම අගට ඇමෝනියම්. ඊළඟට මෙතන OH-. දැන් මෙයාලගේ මේ මෙතන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් වල ඔක්සිකරණ අංක ඍණ 2යි ධන 1යි. ඒතර මෙයාගේ නම හයිඩ්‍රොක්සයිඩ්. සාමාන්‍යයෙන් ඇනායනයක නම අවසන් වෙන්නේ අයිඩ් කියන ප්‍රත්‍යයෙන්. කැටායන වල ඉයම් බහුපරමාණුක කැටායන වල ඉයම් බහුපරමාණුක ඇනායන වලයි ඒක පරමාණුක ඇනායන වලයි නම අවසන් වෙන්නේ ගොඩක් ඒවා අයිඩ් කියන ප්‍රත්‍යයෙන්. ඒතර හයිඩ්‍රොක්සයිඩ් සයනයිඩ් මෙයාට අපි කියන්නේ පුතේ හයිඩ්‍රජන් සල්ෆයිඩ්. ඒතර මෙතන හයිඩ්‍රජන් ධන ඔක්සිකරණ අංකයක් තියෙන්නේ
සල්ෆගේ ඍණ ඔක්සිකරණාංකයක් තියෙන්නේ. එයාගේ නම අපි සාමාන්‍යයෙන් ලියන්නේ හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියලා. හරි. ඔකට බයිසල්ෆයිඩ් කියලාත් කියනවා. නමුත් දැන් පිළිගන්න නම තමයි හයිඩ්‍රජන් සල්ෆයිඩ් කියන නම. මේක නම් ඔයාලා දන්නවා දැන් O2 කියලා කියන්නේ පෙරොක්සයිඩ්. O2 කියන්නේ සුපරොක්සයිඩ්. මෙන්න මෙතන N3 යට 3 උඩ මයිනස් හරි. azide ඕකෙම අපි තව අයනයක් කතා කරා 3 උඩට දාලා N3 එයා නයිට්‍රයිඩ්. හරි මේක මතක තියාගන්න පටල ගන්න එපා. නයිට්‍රජන් වල උඩ 3 නයිට්‍රයිඩ් යට 3 උඩ මයිනස් azide SO3 2 සල්ෆයිඩ් ඔන්න නම චුට්ටක් වෙනස් වුණා. ITE කියන ප්‍රත්‍යයෙන් තමයි අවසන් වෙන්නේ. ඒකට හේතුව මම කියන්නම්. සල්ෆර් වල මෙතන ඔක්සිකරණාංකය වෙනස් වෙන ඇනායන කීපයක් තියෙනවා. ඔක්සිජන් එක මෙහෙම හදද්දි මෙතන සල්ෆර්ගේ ඔක්සිකරණාංකය කියන්න පුතේ කීයද කියලා? ඔක්සිජන් වල ඍණ 2යි, තුනේම ඍණ 6යි, ආරෝපණයේ ඍණ 2ක් වෙන්න සල්ෆර්ගේ ධන 4යි. ඒතර අඩු ඔක්සිකරණ අවස්ථාව අවසන් වෙන්න ඕනේ අයිට් කියන ප්‍රත්‍යයෙන්. ඒතර මේකේ ඔක්සිකරණාංකය ධන 4මයි. ඔයාලා හොයලා බලන්න හයිඩ්‍රජන්ගේ ධන 1යි, ඔක්සිජන්ගේ ඍණ 2යි, තුනේම ඍණ 6යි, ඍණ 6යි ධන 1යි, ඍණ 5යි. මෙතන ආරෝපණයේ ඍණ 1ක් වෙන්න මෙතන ආරෝපණයේ ඍණ 1ක් වෙන්න සල්ෆර්ගේ ඔක්සිකරණාංකය ධන 4යි. එහෙනම් අයිට් කියන එක වෙනස් වෙන්න බෑ. අයිට් වෙනස් වෙන්න බෑ. එතන තියෙන ඉස්සරහින් හයිඩ්‍රජන් ධන ඔක්සිකරණාංකයක් තියෙන එක හයිඩ්‍රජන් සල්ෆයිඩ්. අද මේක බලන්න. මෙතන සල්ෆර්ගේ ඔක්සිකරණාංකය වැඩි නේද? මෙතන ධන 4 මේකේ ධන 6. ඔක්සිජන්ගේ ඍණ 2යි 4ෙම ඍණ 8යි. ඍණ 8යි ආරෝපණයේ ඍණ 2ක් වෙන්න සල්ෆර්ගේ ධන 6යි. ඒතර ඔක්සිකරණාංකය වැඩි වෙනකොට 8 කියන එකෙන් තමයි අවසන් වෙන්නේ. අඩු ඔක්සිකරණාංකය 8, වැඩි ඔක්සිකරණ අවස්ථාව 8. ඒතර සල්ෆේට්. ඉස්සරහට හයිඩ්‍රජන් තිබුණොත් හයිඩ්‍රජන් සල්ෆේට්. කාබන් වල විචල්්‍ය ඔක්සිකරණාංක නැහැ පුතේ. මෙතන විචල්්‍ය ඔක්සිකරණාංක නැහැ. උපරිම ඔක්සිකරණාංකය ධන 4යි. ඔක්සිජන්ගේ ඍණ 2යි, තුනේම ඍණ 6යි, ආරෝපණයේ ඍණ 2ක් වෙන්න කාබන්ගේ ධන 4යි. ඒතර යා කාබනේට් 8 වලින් තමයි අවසන් වෙන්නේ. අඩු ඔක්සිකරණ අවස්ථාවක් නැති හින්දා අයිට් කියන ප්‍රත්‍යයෙන් නම අවසන් වෙන්නේ නැහැ. ඒතර හයිඩ්‍රජන් ආවොත් ඉස්සරහට හයිඩ්‍රජන් කාබනේට් කියලා අපි කියන්න ඕනේ. එතන හිස් දැනක් තියෙනවා. හරි. ඊළඟ බලන්න මෙන්න මේ නයිට්‍රජන්ගේ මේ අයන දෙක බලන්න. මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය මට කියන්න ඉක්මනට. ඔක්සිජන්ගේ ඍණ 2යි, දෙකේම ඍණ 4යි, ආරෝපණයේ ඍණ 1ක් වෙන්න නයිට්‍රජන්ගේ ධන 3යි. මෙතන නයිට්‍රජන් වල ඔක්සිකරණාංක ඔක්සිජන්ගේ ඍණ 2යි, තුනේම ඍණ 6යි, ආරෝපණයේ ඍණ 1ක් වෙන්න නයිට්‍රජන්ගේ ධන 5යි. එතන මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 3යි, මෙතන නයිට්‍රජන්ගේ ඔක්සිකරණාංකය ධන 5යි. එන අඩු ඔක්සිකරණ අවස්ථාවේදී නම අවසන් වෙන්න ඕනේ අයිට් කියලා. ඉහළ ඔක්සිකරණ අවස්ථාවේ නම අවසන් වෙන්න ඕනේ 8 කියලා. එතන නයිට්‍රයිට්, නයිට්‍රේට්, නයිට්‍රයිට්, නයිට්‍රේට්. දැන් බලන්න මෙතන විචල්්‍ය ඔක්සිකරණාංක ගාන වැඩි වෙනකොට මේ බලන්න. කියන්න බලන්න ඉක්මනට ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය ඔක්සිජන්ගේ ඍණ 2යි, ආරෝපණයේ ඍණ 1ක් වෙන්න ක්ලෝරින්ගේ ධන 1යි. ඔක්සිජන්ගේ ඍණ 2යි, දෙකේම ඍණ 4යි, ආරෝපණයේ ඍණ 1ක් වෙන්න ක්ලෝරින්ගේ ධන 3යි. මෙතන එන්නේ ඍණ 2ව 3ක් ඍණ 6යි, ඍණ 1 වෙන්න ධන 5යි. මෙතන ඍණ 2ව 4ක් ඍණ 8යි, ඍණ 1 වෙන්න ක්ලෝරින්ගේ ධන 7යි. බලන්න ක්ලෝරින්ගේ ඔක්සිකරණාංකය වැඩි වෙන පිළිවෙල බලන්න. මෙතන ධන 1යි, මෙතන ධන 3යි, මෙතන ධන 5යි, මෙතන ධන 7යි. ඔක්සිකරණාංකය වැඩි වෙනකොට පුතේ අපි නම කොහොමද ලියන්නේ කියලා බලන්න ඕනේ. දැන් එතකොට විචල්්‍ය ඔක්සිකරණාංක තියෙනවා මෙතන 4ක් ක්ලෝරින්ට. අඩු ඔක්සිකරණ අවස්ථාව අයිට් වලින් අවසන් වෙන්න ඕනේ. අයිට් වලින්. හැබැයි මේකේ අඩු ඔක්සිකරණ අවස්ථා දෙකක් තියෙනවා. වැඩි ඔක්සිකරණ අවස්ථා දෙකක් තියෙනවා. එහෙම බෙදා ගන්න. හරිද? මෙහෙම තිබ්බහම බෙදා ගන්න. අඩු ඔක්සිකරණ අවස්ථා දෙකයි, වැඩි ඔක්සිකරණ අවස්ථා දෙකයි.
අඩු ඔක්සිකරණ අවස්ථා දෙක අයිට් කියලා අවසන් වෙන්න ඕනේ. වැඩි ඔක්සිකරණ අවස්ථා දෙක ඒට් කියලා අවසන් වෙන්න ඕනේ. එතකොට දැන් මේක අයිට් වුණොත් මේකත් ක්ලෝරයිඩ් මේකත් ක්ලෝරයිඩ් වෙනවනේ. ඒකින්ද අපි 9 ඉස්සරහට දානවා එකක අඩු ඔක්සිකරණ අවස්ථාව තියෙන එකට දානවා හයිපෝක්ලෝරයිඩ්. ඊට වඩා වැඩි ඔක්සිකරණ අවස්ථාව හයිපෝ දාන්නේ ක්ලෝරයිඩ්. වැඩි ඔක්සිකරණ අවස්ථාවලට එදී 8 වලින් අවසන් වෙන්න ඕනේ ක්ලෝරේට්. ඒතර ඉහළම ඔක්සිකරණ අවස්ථාව තියෙන එක්කෙනාට අපි දානවා ඉස්සරහට පර්ක්ලෝරේට්. පැහැදිලිද? ඔක්සිකරණ අංකය වැඩි වෙනකොට හයිපෝයිට් අයිට් 8 per 8 කියන වචන ටික දාගන්න ඕනේ. ඒක දාන්නේ මෙහෙම අවස්ථා 4ක් තිබ්බොත් විතරයි ඈ. දැන් නයිට්‍රජන් වල අවස්ථා දෙකනේ තියෙන්නේ. එතකොට එහෙම දාන්න අවශ්‍ය නැහැ. අඩු එක්කෙනා 8 වැඩි එක්කෙනා 8. විචල්‍ය ඔක්සිකරණ අවස්ථා කීපයක් තිබුණොත් විශේෂයෙන්ම දෙකට වඩා තිබුණොත් මෙන්න මෙහෙම දාන්න ඕනේ. අඩු එක්කෙනා හයිපෝයිට් අයිට් 8 per 8 කියන එක දාන්න ඕනේ. තේරුණාද? එහෙනම් බලන්න මෙතන ෆොස්ෆරස්ගේ ඔක්සිජන් වල ඍණ 2යි 3ේම ඍණ 6යි ආරෝපණයේ ඍණ 3ක් වෙන්න ෆොස්ෆරස්ගේ ධන 3යි. ඒතර එයාගේ නම අයිට් වලින් අවසන් වෙන්න ඕනේ ෆොස්ෆයිට්. ඒතර වැඩි ඔක්සිකරණ අංකය මෙතන ඍණ 2යි 4ේම ඍණ 8යි ආරෝපණයේ ඍණ 3ක් වෙන්න ෆොස්ෆරස්ගේ ධන 5යි. ෆොස්ෆේට් 8 වලින් අවසන් වෙන්න ඕනේ. හයිඩ්‍රජන් දාපුවම පුතේ හයිඩ්‍රජන් ෆොස්ෆේට් හයිඩ්‍රජන් දෙකක් දැම්මොත් අපි මෙතන හයිඩ්‍රජන් එකක් දාපුවාම මෙතන ඍණ 2 වෙනවා. මොකද හයිඩ්‍රජන්ගේ ධන එකනේ ඔක්සිකරණ අංකය. හයිඩ්‍රජන් දෙකක් දාපුවාම මෙතන ආරෝපණයේ ඍණ 1 වෙනවා. ඒතර මෙතන හයිඩ්‍රජන් දෙකක් දැම්මනේ පුතේ. එහෙනම් අපි ඩයි කියන එක භාවිතා කරනවා ඉස්සරහට. හයිඩ්‍රජන් දෙකක් තියෙන හින්දා ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. උඩ එක්කෙන හයිඩ්‍රජන් ෆොස්ෆේට් හයිඩ්‍රජන් එකක් තියෙන හින්දා හයිඩ්‍රජන් දෙකක් දාපුවාම අපි ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට් කියලා තමයි නම ලියන්න ඕනේ. ඒතර ක්‍රෝමියම් වල මෙතන ක්‍රෝමේට් ඔක්සිකරණ අංකය ධන 6 හොයලා බලන්න. ඔක්සිජන්ගේ ඍණ 2යි 4ේම ඍණ 8යි ආරෝපණයේ ඍණ 2ක් වෙන්න ක්‍රෝමියම්ගේ ධන 6යි. මෙතනත් ධන 6යි බලන්න. ඔක්සිජන්ගේ ඍණ 2යි 7ේම ඍණ 14යි ආරෝපණයේ ඍණ 2ක් වෙන්න ක්‍රෝමියම් දෙකේම ධන 12යි එකක ධන 6යි. ඒතර මේ දෙකේම ධන 6 ඔක්සිකරණ අවස්ථාව තියෙන්නේ. ඒතර මෙතන ක්‍රෝමියම් එකක් තියෙන හින්දා ක්‍රෝමේට්. මෙතන ක්‍රෝමියම් දෙකක් තියෙන හින්දා ඩයි කියන එක දාන්න ඉස්සරහට. ඩයික්‍රෝමේට්. ඒ යටතේ ලියන්න මෙහෙම බහුපරමාණුක අයන නාමකරණයේ යටතේ ලියන්න. ඇතැම් ලෝහ පරමාණු සහ සංයුජ්ජ ලෙස බැඳී බහුපරමාණුක කැටායන වලට වඩා බහුපරමාණුක ඇනායන සාදයි. බහුපරමාණුක අයන නම් කිරීම සඳහා භාවිතා වන නීති පහත දැක්වේ. කියන්න පළවෙනි එක බහුපරමාණුක කැටායන ඉයම් එක ලියන්න ඕනේ පුතාලා IUM කියලා යන පතියෙන් නම අවසන් වේ. ඊළඟ අංක 2 බහුපරමාණුක ඇනායන වල IDE, ITE, IDE සහ 8 ඒක හොඳට ඔයාලා ප්‍රොනවුන්ස් කරන්න කට ඇරලා IDE, 8 යන ප්‍රත්‍යය වලින් නම අවසන් වේ. මෙහිදී පහත් ඔක්සිකරණ අවස්ථා සඳහා IDE සහ ITE යන ප්‍රත්‍යයද ඉහළ ඔක්සිකරණ අවස්ථා සඳහා 8 යන ප්‍රත්‍යයද යොදා ගනී. ඔතන ඡේදයකින් ලියන්න මේ විදිහට බහුපරමාණුක අයනවල නම් පහත වගුවේ දක්වා ඇත. මේ ටික ලියන්න පුතාලා. IUPAC නම කියලා සාමාන්‍ය නම කියලා වෙනම දෙකක් නැහැ. දෙකටම එකයි තියෙන්නේ. හරි. ඒකින්ද ලේසියි අපිට. මේ අයනවල නම් ටික ලියන්න. ඇමෝනියම්, හයිඩ්‍රොක්සයිඩ්, සයනයිඩ්,
hydrogen sulfide, peroxide, superoxide, azide, sulfite. මේ ටිකත් ඔයාලා දාගන්න ඔය වගුවටම hydrogen sulfide, sulfate, hydrogen sulfate, carbonate, hydrogen carbonate, nitrite, nitrate, hypochlorite, chloride, chlorate, perchlorate, phosphite. අර ඔක්සිකරණාංක කීපයක් තිබ්බහම පුතේ මතක තියාගන්න. ඒකයි මේ ඔක්සිකරණාංක ඔක්කොගෙම ලිව්වේ. අඩු එක අඩු ඒවා දෙකක් තිබ්බොත් අයිට් වලින් අවසන් වෙන්නේ. ඒතර අඩුම එකට ඉස්සරහින් දාන්න ඕනේ හයිපෝ. වැඩිම ඒවා දෙකක් තිබ්බොත් 8 වලින් අවසන් වෙන්න ඕනේ. වැඩිම එකේ නම ඉස්සරහට per කියන එක දාන්න ඕනේ. hypoite, ite, 8 per 8. අපුතාලා මට කියන්නේ මෙතන i තිබ්බොත් මොකද කොහොමද නම තියෙන්න ඕනේ? iodine තිබ්බොත් මෙතෙන්ට io minus මොකද්ද නම? hypo iodite. මෙතන i තිබුණොත් iodite. මෙතන i තිබ්බොත් iodate. මෙතන i තිබ්බොත් per iodate. බ්‍රෝමින් දාලා මට නම කියන්න ඉක්මනට. දැන් මෙතන ක්ලෝරින් වෙනුවට දාන්න පුළුවන් BRI. ෆ්ලෝරින් එහෙම දාන්න බෑ. මොකද ෆ්ලෝරින් වලට විචල්්‍ය ඔක්සිකරණාංක නැහැ, ධන ඔක්සිකරණාංක නැහැ. ෆ්ලෝරින් ගේ තියෙන ඍණ එක විතරයි. ඔයාලට ෆ්ලෝරින්ට යටින් තියෙන ඕනම හැලජනයක් මෙතෙන්ට දාන්න පුළුවන්. BR දාලා කියන්න. hypobromite, bromite, bromate, perbromate. මේ අයන වල නම් ටිකත් ලියන්න එතන. SCN- thiocyanate, S2O3 2- thiosulfate, AlO2- aluminate, BO3 2- borate. දැන් අපි කලින් කතා කරා පුතේ අයනික සංයෝග. ඒකේ වේරියේෂන් අපිට තිබ්බා දෙකක්. පළවෙනි එක තමයි ඒක පරමාණුක අයන. මතක ඇතිනේ සෝඩියම් ක්ලෝරයිඩ් වගේ ඒවා. ඒක පරමාණුක අයන. ඒක අයනික සංයෝග. සෝඩියම් +Cl-. ඒකේ නම සෝඩියම් ක්ලෝරයිඩ්. ඒක පරමාණුක අයනයේ ඉංග්‍රීසි නම හැමම ලියනවා. ඇනායනය අයිඩ් කියන ප්‍රත්‍යයෙන් අවසන් කරනවා. ඊට පස්සේ ආවා එතන කැටායනයට ආරෝපණ කීපයක් තියෙන අවස්ථා. ඒ කියන්නේ විචල්්‍ය ඔක්සිකරණාංක තියෙන අවස්ථා. iron 2 chloride, iron 3 chloride. හරි. එතන මම කැටායනය වෙනස් කරලා මේ වේරියේෂන් දෙක කතා කරා. ඊට පස්සේ ඇනායනය පැත්තෙන් ගත්තාම සරල ඒක පරමාණුක ඇනායන වලට අමතරව බහු පරමාණුක ඇනායනක් තියෙනවා. ඒ බහු පරමාණුක ඇනායන වල නම් ටික තමයි උතන දුන්නේ. එතකොට අඩු ඔක්සිකරණ අවස්ථාව ite කියන ප්‍රත්‍යය වලින් අවසන් වෙනවා. වැඩි ඔක්සිකරණ අවස්ථා 8 කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙනවා. එතකොට එහෙම ඔක්සිකරණාංක කීපයක් තිබ්බොත්, හතරක් තිබ්බොත් අඩුම ඔක්සිකරණාංකය අපි පටන් ගන්නෙ hypo කියලා. hypo iodide. ඊට පස්සේ iodide. වැඩි එක්කෙනා iodate. ඊටත් වඩා වැඩි එක්කෙනා per iodate. per 8 කියන එක තමයි අපි භාවිතා කරන්න ඕනේ. මම අයඩීන් දැම්මේ උදාහරණයකට. හරි. අඩුම එක්කෙනා hypoite, ඊළඟ එක්කෙනා ite, ඊළඟ එක්කෙනා 8, ඊළඟ එක්කෙනා per 8 කියලා තමයි නම ලියන්න ඕනේ. ඒතර අයනික සංයෝගයක් නම් පුතේ අපි මුලින්ම කැටායනයේ නම ලියලා හිඩසක් තියලා තමයි ඇනායනයේ නම ලියන්න ඕනේ. කලින් අපි ඒ ගැන කතා කරලා තියෙනවා. right. මෙන්න මේ ටික කරන්න ඉක්මනට. දැන් සෝඩියම් ClO-. ප්‍රයාගේ නම එන්න ඕනේ පුතේ. අයනික සංයෝගයක්. සෝඩියම් +ClO- අයන වලට කඩලා බලන්න. ඒතර සෝඩියම් හිස්තැනක් තියලා ඇනායනයේ නම ලියන්න ඕනේ. බහු පරමාණුක ඇනායනයක්. අඩු ඔක්සිකරණාංකයේ තියෙන ක්ලෝරින්ගේ ධන 1 ClO-. ඒතර සෝඩියම් hypochlorite. ඒතර මෙතන ක්ලෝරින්ගේ පුතේ ඔක්සිකරණාංකය බැලුවොත් අපි මෙතන ධන 1, මෙතන ධන 3, මෙතන ධන 5, මෙතන ධන 7. එහෙනම් සෝඩියම් hypochlorite, ඊට පස්සේ සෝඩියම් ක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරේට්, ඊළඟට සෝඩියම් perchlorate. මෙතන එන්නේ NH4+ නේ. Cr2O7 2-. ඇමෝනියම් ඩයික්‍රෝමේට්. මේ ටිකත් නම් ලියන්න ඉක්මනට ලියන්න මේ ටික. අයන වලට කඩලා බලන්න පුතේ මෙතන. පොටෑසියම් ධන H2PO4-. මෙතන Cr2O7 2-.
इधर Fe2+, इधर NH4+, CrO4 2-, इधर aluminium 3+, NO3-, CrO4 2-, barium 2+, ClO4-, calcium 2+, NO3-, Pb4+. නම් දෙකක් තියෙන ඒවා දෙකම ලියන්න. ඒ කියන්නේ IUPAC නමයි සාමාන්‍ය නමයි දෙකක් තියෙන ඒවා තියෙනවනේ. මේකේ නම එන්න ඕනේ පොටෑසියම් හිස් තැනක්, ඩයිහයිඩ්‍රජන් හිස් තැනක්, ෆොස්ෆේට්. පොටෑසියම් ඩයිහයිඩ්‍රජන් ෆොස්ෆේට්. මේකේ නම් දෙකම ලියන්න. IUPAC නම iron 2 dichromate, iron 2 dichromate. सामान्य नम वाला लियන්න ferrous dichromate, ferrous dichromate. IUPAC නම iron 2 dichromate. ඊළඟ එක්කෙනා ammonium chromate, ammonium chromate. ඒකේ IUPAC නමක් ලියන්න බෑ, දෙකම එකයි. ammonium chromate. මෙයා ඇවිල්ලා aluminium nitrate, aluminium nitrate, aluminium nitrate. ඊට පස්සේ barium chromate, barium chromate. ඊළඟ calcium perchlorate. ඊට මෙතන එනවා අපිට පුතා IUPAC නම lead 4 nitrate, lead 4 nitrate. යාගේ සාමාන්‍ය නමක් ලියන්න plumbic nitrate, plumbic nitrate. NH4-, ඒකත් ලියන්න. NH4+, N3 උඩ මයිනස්. ඒ කියන්නේ azide, ammonium azide. දාන්න ඊළඟට මාතෘකාව සරල සහසංයුජ සංයෝගවල නාමකරණය. පුතාලා අහගන්න, චුට්ටක් අහගන්න. අපි සාකච්ඡා කරලා ඉවර කරේ අයනික සංයෝග නාමකරණය. අයනික සංයෝග නාමකරණය තමා සාකච්ඡා කරලා ඉවර කරේ. දැන් අපි කතා කරන්න ඊළඟ මාතෘකාව සහසංයුජ සංයෝගවල නාමකරණය. පුතාලා දාන්න මාතෘකාව සරල සහසංයුජ සංයෝගවල නාමකරණය. දැන් මේවා පුතේ අයන වලට කඩන්න බෑ. CO, CO2, BCl3, N2O5, N2O3, SO2, SO3, P4O6 ඒවා අයන වලට කඩන්න බෑ. ඒවා ඇවිල්ලා සහසංයුජ සංයෝග. අයනික සංයෝග නෙමෙයි. එතකොට මෙතන තියෙනවා විද්‍යුත් ධන පරමාණුවකුයි විද්‍යුත් ඍණ පරමාණුවකුයි. සාමාන්‍යයෙන් අපි මුලින් ලියන්නේ විද්‍යුත් ධන පරමාණුව, පිටිපස්සෙන් ලියන්නේ විද්‍යුත් ඍණ පරමාණුව. එතකොට මෙතන නම් ධන පරමාණුවට අපි ඉංග්‍රීසි නම කියන්න කාබන්. ඍණ පරමාණුවට අපි කියන්නේ මෙතන අයිඩ් වලින් අවසන් වෙන්නේ විද්‍යුත් ඍණ ඒවා, ඇනායන හදන ඒවා. එතකොට මෙතන ඇවිල්ලා කාබන් ඔක්සයිඩ් කියලා තමයි එන්න ඕනේ. එතකොට පුතේ මෙතන කාබන් එකයි ඔක්සිජන් එකයි. ඒ පරමාණු සංඛ්‍යාව number of atom එක නම් තියෙන්නේ මොනෝ කියන එක දාන්න ඕනේ. ඒතර මෙතන දැන් මොනෝකාබන් මොනොක්සයිඩ් කියලා කියන්නේ හරි. කාබන් පිටිපස්සෙකට තමයි මේක දාන්නේ, මේ උපසර්ගය දාන්නේ පිටිපස්සෙන් එන පරමාණුවට. ඉස්සරහින් එන පරමාණුවට දාන අවස්ථාවක් තියෙනවා. ඒක අපි මේ උදාහරණ වලින් බලමු. ඒතර මෙයාගේ නම එන්න ඕනේ පුතේ කාබන් මොනොක්සයිඩ්. හරි. මොනෝ කියන උපසර්ගය දාන්න ඕනේ ඉස්සරහින්. ඔක්සිජන් එකනේ. එහෙනම් ඔක්සිජන් දෙකක් තියෙනවනේ. කාබන් ඩයොක්සයිඩ් ඩයි කියන උපසර්ගය දාන්න ඕනේ. මෙතන බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ් ක්ලෝරින් 3ක් තියෙනවානේ. ඒකට ට්‍රයි කියන එක දාන්න ඕනේ. මෙන්න මේක බලන්නකෝ. මෙතන නයිට්‍රජන් 2කුයි ඔක්සිජන් 5කුයි තියෙනවා. ඔක්සිජන් 5 නම් පෙන්ටානේ. නයිට්‍රජන් 2ක් තියෙන හින්දා ඩයි දාන්න ඕනේ මෙතන. එකක් තියෙනවා නම් දාන්නේ නැහැ පුතා. විද්‍යුත් ධන පරමාණු එක නම් තියෙන්නේ, ඒක දාන්න අවශ්‍ය නැහැ. මෙතන විද්‍යුත් ධන පරමාණු කීපයක් තිබ්බොත් තමයි පුතේ මේවා දාන්නේ. හරි, උපසර්ග දාන්නේ. එක පරමාණුව නම් තියෙන්නේ දාන්නේ නැහැ. ඒතර මේකේ නම එන්න ඕනේ ඩයි නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්. ඩයි නයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්. මේකේ එන්න ඕනේ පුතේ ඩයි නයිට්‍රජන් ට්‍රයොක්සයිඩ්. ඩයි නයිට්‍රජන් ට්‍රයොක්සයිඩ්. මෙතන දැන් සල්ෆර් එක තියෙන හින්දා මොන දාන්න යන්නේ නැහැ. එකක් තිබ්බොත් දාන්න අවශ්‍ය නැහැ පුතා. ඒතර මෙතන එන්නේ සල්ෆර් ඩයොක්සයිඩ්. සල්ෆර් ඩයොක්සයිඩ්. මෙතන එන්නේ අපිට සල්ෆර් ට්‍රයොක්සයිඩ්. සල්ෆර් ට්‍රයොක්සයිඩ්. මෙතන දාන්න ඕනේ නේ. ඒ හතරක් තියෙනවනේ ෆොස්ෆරස්. ඔක්සිජන් 6ක් තියෙනවා. ඔක්සිජන් 6 නම් හෙක්සා. ෆොස්ෆරස් 4 නම් ටෙට්‍රා. ඒතර ටෙට්‍රා ෆොස්ෆරස්
හෙක්සා ඔක්සයිඩ්. ඒතර ඒ අකුර දැන් දෙකම වවල්ස් නේ පුතේ. එක මං කලින් කියලා තියෙනවා. A සහ O. ඒතර අන්තිම මේ හෙක්ස් උපසර්ගයේ ඒ අකුර අයින් කරන්න. හෙක්ස් ඔක්සයිඩ්. හෙක්සා ඔක්සයිඩ් නෙමේ. ඒක එකතු කරාම හෙක්ස් ඔක්සයිඩ් වෙනවා. තේරෙනවනේ කියන එක? හෙක්සා බලන්න මෙතන අවසාන අකුර වවල් එකක්. සර A ඔක්සයිඩ් වලත් පළවෙනි අකුර වවල් එකක්. ඒතර මේ උපසර්ගයේ තියෙන ඒ අකුර අයින් කරන්න. හෙක්ස් ඔක්සයිඩ්. හෙක්සා ඔක්සයිඩ් කිව්වම කැතයිනේ. හෙක්ස් ඔක්සයිඩ්. මෙතන ඒක අයින් කරන්නේ නැහැ. ටෙට්‍රා වල තියෙන ඒක අයින් කරන්නේ නැහැ. මොකද මෙතන P අකුර වවල් එකක් නෙමෙයි. ටෙට්‍රා ෆොස්ෆරස් හෙක්සොක්සයිඩ්. තේරුණාද කතාව? රයිට් පොඩි නෝට් එකක් දාගමු. බොහෝ අලෝහමය මූලද්‍රව්‍ය සහ සංයුජ්ජ සංයෝග සාදයි. බොහෝ අලෝහමය මූලද්‍රව්‍ය සහ සංයුජ්ජ සංයෝග සාදයි. මෙම සංයෝග නාමකරණයේදී ධන ඔක්සිකරණ අවස්ථාවේ ඇති ධන ඔක්සිකරණ අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යයේ නම පළමුවද ඍණ ඔක්සිකරණ අවස්ථාවේ ඇති මූලද්‍රව්‍යයේ නම පසුවද පිඩසක් තබා ලිවිය යුතුයි. මෙම සංයෝගවල නාමකරණයේදී භාවිතාවන නීති පහත දක්වා ඇත. මෙම සංයෝග නාමකරණයේදී භාවිතාවන නීති පහත දක්වා ඇත. ඉහළම විද්‍යුත් ඍණතාවයෙන් යුත් මූලද්‍රව්‍ය නාමයට අයිඩ් ප්‍රත්‍යය එකතු කෙරේ. ඊළඟට අංක 2 සංයෝගයක ඇති එකම වර්ගයට අයත් පරමාණු සංඛ්‍යාව දැක්වීම සඳහා එකම වර්ගයට අයත් පරමාණු සංඛ්‍යාව දැක්වීම සඳහා උපසර්ග භාවිතා කරයි. ඒ පරමාණු සංඛ්‍යාවට අදාළ උපසර්ග පහත වගුවේ දක්වා ඇත. පුතාලා මේ වගුව පිටපත් කරගන්න. number of atoms පරමාණු සංඛ්‍යාව 1 ඉඳලා 10ට suffixes උපසර්ගය පරමාණු ගාන 1 නම් මොනෝ පරමාණු 2 නම් ඩයි පරමාණු 3ක් තිබ්බොත් ට්‍රයි පරමාණු 4ක් තිබුණොත් ටෙට්‍රා පරමාණු 5ක් තිබුණොත් පෙන්ටා 6ක් තිබුණොත් හෙක්සා 7ක් තිබ්බොත් හෙප්ටා 8ක් තිබුණොත් ඔක්ටා 9 නම් නොනා පරමාණු 10ක් තිබ්බොත් ඩෙකා. මේක පිටපත් කරගන්න ඉක්මනට. හරි පුතාලා ඊළඟ අංකය දාලා ලියන්න. ඉංග්‍රීසි උපසර්ගය සිම්පල් A හෝ සිම්පල් O අකුරකින් අවසන් වන විට හෝ දෙවැනි මූලද්‍රව්‍ය නාමය ඒ කියන්නේ විද්‍යුත් ඍණ පරමාණුවේ නාමය සිම්පල් A හෝ සිම්පල් O අකුරෙන් ආරම්භ වන අවස්ථාවලදී උච්චාරණ පහසුව සඳහා උපසර්ගයේ අවසානයට ඇති සරය ලොක් කෙරේ. ඒ කියන්නේ සරය අපි කියන්නේ නැහැ. ඒක අයින් කරලා දානවා. right බලන්නකො උදාහරණයක් විදිහට අපි ගත්තොත් මොනෝ ඔක්සයිඩ් මොනෝ කියන්නේ උපසර්ගය ඔක්සයිඩ් කියන්නේ විද්‍යුත් ඍණ පරමාණුවේ නම. ඒතර මොනෝ O අකුරෙන් අවසන් වෙන්නේ ඔක්සයිඩ් O අකුරෙන් පටන් ගන්නේ. එතකොට අපි කරන්නේ උපසර්ගයේ අවසානයට තියෙන O අකුර දාන්නේ නැහැ. ඒක ලොක් වෙනවා. ඒකින්ද මෙයාගේ නම මොනොක්සයිඩ් විදිහට ලියද්දි ලියන්න ඕනේ. තව උදාහරණයක් බලන්න. ටෙට්‍රා ඔක්සයිඩ් කියලා ආවොත් ටෙට්‍රා A අකුරෙන් අවසන් වෙන්නේ ඔක්සයිඩ් O අකුරෙන් පටන් ගන්නෙ. ඒතර උපසර්ගයේ A අකුර දාන්නේ නැහැ. එතකොට නම එන්නේ ටෙට්‍රොක්සයිඩ්. උච්චාරණයේ පහසුව සඳහා තමා පුතේ උපසර්ගයේ මෙන්න මේ සර අක්ෂරය දාන්නේ නැත්තේ. O වලින් අවසන් වෙනවා නම් A වලින් අවසන් වෙනවා නම් ඒ වගේම O සහ A වලින් පටන් ගන්නවා නම් උපසර්ගයේ
ඒ හෝ ඕ කියන අක්ෂරය දාන්නේ නැහැ. මේක අයත් වෙන්නේ ඒ අකුරට සහ ඕ අකුරට විතරයි. අනිත් වවල්ස් අකුරු වලට මේක අයත් වෙන්නේ නැහැ. මේක අදාළ නැහැ. හරි. පුතාලා මේ උදාහරණ ටික ලියන්න ඔතන ඉක්මනට. CO, CO2, BCl3, N2O5, N2O3, SO2, SO3, P4O6. ලියන්න පළවෙනි එක. කාබන් මොනොක්සයිඩ්. දෙවැනි එක කාබන් ඩයොක්සයිඩ්. බෝරෝන් ට්‍රයික්ලෝරයිඩ්. ඩයිනයිට්‍රජන් පෙන්ටොක්සයිඩ්. ඩයිනයිට්‍රජන් trioxide, sulfur dioxide, sulfur trioxide, tetraphosphorus hexoxide. ඔය ටික ලියා ගන්න ඉක්මනට. දාන්න ඊළඟට මාතෘකාව අකාබනික අම්ලවල නාමකරණය. අකාබනික අම්ලවල නාමකරණය. දැන් මෙතන තියෙනවා අම්ල කීපයක්. HF, HBr, HCl, 2S, HCN. මේ විලා අකාබනික අම්ල. මේ වගේ ඔක්සිජන් නැහැ පුතා. හරි, එතකොට මේක වායුවක් විදිහට තියෙද්දී එයා අම්ලයක් විදිහට ක්‍රියා කරන්නේ නැහැ. එයා වතුරේ දිය වුණාම තමයි අම්ලයක් විදිහට හැසිරෙන්නේ. හරිද? ඔයාලා දන්නවනේ H+ අයන දෙන කට්ටිය අම්ල OH- අයන නිදහස් කරන ඒවා භෂ්ම කියලා දන්නවනේ. සාමාන්‍ය පෙළට ඉගෙන ගන්න ඇති. ජලීය ද්‍රාවණයකදී H ධනායන මුදාහරින ප්‍රභේද අම්ල, OH ඍණායන මුදාහරින ප්‍රභේද භෂ්ම. හැබැයි මතක තියාගන්න මෙතන වායුමය අවස්ථාවේදී මෙයාලට H ධනායන මුදාහරින්න බෑ. ඒතර මේවා අම්ල විදිහට සැලකෙන්නේ නැහැ වායුමය තත්ත්වය යටතේදී. මේවා සහසන්විජ සංයෝග. ජලීය ද්‍රාවණයකදී තමා මෙයාලට H ධනායන දෙන්න පුළුවන්. එතකොට දැන් වායුවක් විදිහට ඒක අම්ලයක් ලෙස සහ අම්ලයක් නොවන විට එයාලගේ නම ලියන විදිහ චුට්ටක් බලා ගන්න. මේක අපි කලින් කතා කරලා තියෙනවා. දැන් මෙතන අපි ගත්තොත් සාමාන්‍යයෙන් අපි කලින් කතා කරා කාබන් මොනොක්සයිඩ්, කාබන් ඩයොක්සයිඩ් ඒ විදිහට තමයි නම ලියන්නේ. ඉස්සර වෙලාම විද්‍යුත් ධන පරමාණුවේ නම ලියලා හිස් තැනක් තියලා විද්‍යුත් ඍණ පරමාණුවේ නම ලියන්න ඕනේ. එතන මෙයා හයිඩ්‍රජන් විද්‍යුත් ඍණ පරමාණුවේ නම අවසන් වෙන්න ඕනේ අයිඩ් කියලා. එතකොට මෙතන මෙයාගේ නම පුතා හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. ඒක වතුරේ දිය වෙලා අම්ලයක් වුණාම නම ලියද්දී මේ හැම එකේම හයිඩ්‍රජන් කියන එක එන්නේ නැහැ. හයිඩ්‍රජන් කියන එක අවසන් වෙන්න ඕනේ හයිඩ්‍රෝ. හයිඩ්‍රෝ කියලා. ෆ්ලෝරින් එක අවසන් වෙන්න ඕනේ මේ අන්තිමට ඉක් ඇසිඩ්. ඉක් කියන ප්‍රත්‍යයයි අම්ලය කියලා එකක් එන්න ඕනේ හිස් තැනක් තියලා ඉක් ඇසිඩ්. බලන්න උදාහරණයක් විදිහට පළවෙනි එකේ අපි නම ලියමු. මෙයාගේ නම එතකොට සාමාන්‍ය නම හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. හිස් තැනක් එන්න ඕනේ මෙතන. මේක අම්ලයක් වුණාම පුතා වතුරේ දිය වුණාම එයාගේ නම ලියන්න ඕනේ අපි හයිඩ්‍රෝ කියන එක මුලින් දාන්න ඕනේ. හයිඩ්‍රජන් තියෙනවා නම් හයිඩ්‍රෝ. හරි, හයිඩ්‍රජන් තියෙන්නේ මෙතන. ඒතර හයිඩ්‍රජන් කියලා නෙමේ එන්නේ. ඒක අවසන් මේක හැදෙන්න ඕනේ හයිඩ්‍රෝ කියලා. ෆ්ලෝරයිඩ් නෙමේ ෆ්ලෝරික්. ෆ්ලෝරික් අයිඩ් කියන ප්‍රත්‍යයෙන් නෙමේ අවසන් වෙන්නේ ඉක් කියන ප්‍රත්‍යයෙන්. හයිඩ්‍රෝෆ්ලෝරික් හිස්තැනක් තියන්නේ නැහැ එතන. හරි, ඊට පස්සේ හිස්තැනක් තියලා අම්ලය කියලා ලියන්න ඕනේ. හයිඩ්‍රෝෆ්ලෝරික් ඇසිඩ්. එහෙනම් මේක කියන්න බෑ ඉක්මනට. මේක එන්නේ හයිඩ්‍රජන් බ්‍රොමයිඩ්. ඒක අම්ලයක් විදිහට නම කොහොමද ලියන්නේ? හයිඩ්‍රෝ බ්‍රොමයිඩ්ද බ්‍රොමික්ද? හයිඩ්‍රෝ බ්‍රොමික් ඇසිඩ් කියලා එන්න ඕනේ. මෙයාගේ නම එහෙනම් හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. අම්ලයක් වුණාම හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ්. මෙයා කොහොමද දෙන්නේ පුතේ? හයිඩ්‍රජන් සල්ෆයිඩ්. එතකොට හයිඩ්‍රෝ සල්ෆියුරික් ඇසිඩ්. හරි, සල්ෆනේ තියෙන්නේ. ඒතර සල්ෆයිඩ් නෙමෙයි සල්ෆියුරික් ඇසිඩ්. ඒ සල්ෆියුරික් ඇසිඩ් කියන එකයි හයිඩ්‍රෝ සල්ෆියුරික් ඇසිඩ් කියන එකයි දෙකක් ඈ.
සල්ෆියුරික් ඇසිඩ් කියන එක අපි පස්සේ කතා කරනවා. මෙතන එන්නේ හයිඩ්‍රෝසල්ෆියුරික් ඇසිඩ්. මෙතන එන්නේ පුතේ හයිඩ්‍රජන් සයනයිඩ්. හයිඩ්‍රජන් සයනයිඩ්. එන හයිඩ්‍රෝ සයනික් ඇසිඩ් කියලා තමයි එයාගේ නම එන්න ඕනේ. හයිඩ්‍රෝ සයනික් ඇසිඩ්. හරි. අපි පොඩි නෝට් එකක් දාගමු පුතේ. ලියන්න නෝට් එක මේ විදිහට. ජලීය මාධ්‍යයේ අයනීකරණය වන ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇති ඔක්සිජන් රහිත ඇනායනයකින් යුක්ත වූ සංයෝග නම් කිරීමේදී හයිඩ්‍රෝ උපසර්ගය භාවිත වේ. ඉන්පසු ඉක් ප්‍රත්‍ය යෙදීමෙන් අනෙක් අලෝහයේ හෝ අලෝහ කාණ්ඩයේ නාමය ලියනු ලැබේ. සම්පූර්ණ නාමය ලිවීමේදී අගට ඇසිඩ් යන පදය එකතු කෙරේ. එන මේ උදාහරණ ටික ලියන්න. ඒතර මේක වායුවක් විදිහට අපි ගත්තොත් හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ්. එතන ස්පේස් එක තියන්න ඕනේ. හරි. අම්ලයක් විදිහට නම ගත්තොත් හයිඩ්‍රෝ කියන උපසර්ගය එනවා. ඊට පස්සේ ඉක් කියන උපසර්ගය එනවා. ඇසිඩ් කියලා අවසන් වෙන්න ඕනේ. හයිඩ්‍රෝ ෆ්ලෝරික් ඇසිඩ්. අපි බලමු ඊටු ටික. හයිඩ්‍රජන් බ්‍රොමයිඩ්. එයාගේ අම්ලයක් විදිහට නම පුතේ හයිඩ්‍රෝබ්‍රොමික් ඇසිඩ්. මෙයා හයිඩ්‍රජන් ක්ලෝරයිඩ්. අම්ලයක් විදිහට ගත්තොත් හයිඩ්‍රෝක්ලෝරික් ඇසිඩ්. ඒතර මෙයාගේ නම හයිඩ්‍රජන් සල්ෆයිඩ්. අම්ලයක් විදිහට නම ගත්තොත් අපි හයිඩ්‍රෝසල්ෆියුරික් ඇසිඩ්. මෙයා හයිඩ්‍රජන් සයනයිඩ්. අම්ලයක් විදිහට හයිඩ්‍රෝසයනික් ඇසිඩ්. ඊළඟට දාන්න මාතෘකාව ඔක්සි අම්ලවල නාමකරණය. ඔක්සි අම්ලයක් කියලා කියන්නේ පුතේ මෙන්න මේ වගේ එකක්. H2SO3. ඒ කියන්නේ මේකේ හයිඩ්‍රජන් H ධනායන විදිහට අයින් කරාම ඔයාලා දන්නවනේ හයිඩ්‍රජන් වල මෙතන ධන 1යි. ඒතර මේ දෙක එන්න ඕනේ SO3 2- විදිහටනේ. පුතලා දන්නවනේ සංයෝගවල සූත්‍ර ලියන්නේ සංයුජතාවය මාරු කරලා. ඒතර H ධනායන අයින් කරාම SO3 2-. එතකොට ඒ ඇනායනයේ නම පුතාලට මතක ඇති. මෙතන සල්පගේ ඔක්සිකරණාංකය අඩුයි. මෙතන ඍණ 2යි 3ේම ඍණ 6යි ආරෝපණය ඍණ 2ක් වෙන්න සල්පගේ ඔක්සිකරණාංකය ධන 4යි. ඒතර මතකද අපි කිව්වා අඩු ඔක්සිකරණ අවස්ථාව අයිට් කියලා අවසන් වෙන්න ඕනේ කියලා. එයාගේ නම සල්ෆයිට්. ඔක්සි ඇනායන කියලා මේවට අපි කියන්නේ. ඒතර අයිට් ප්‍රත්‍යයෙන් ඇනායනයේ නම අවසන් වෙනවා නම් අම්ලයේ නම S ප්‍රත්‍යයෙන් අවසන් වෙන්න ඕනේ. එතකොට මෙයා සල්ෆයිට්. අම්ලය විදිහට ගත්තොත් මෙයාගේ සම්පූර්ණ නම සල්ෆියුරස් ඇසිඩ්. ඒතර අපි ගත්තොත් දැන් ඔක්සි ඇනායන වල නම අයිට් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙච්ච ඒවා තිබ්බා. ඒට් කියන ප්‍රත්‍යයෙන් අවසන් වෙච්ච ඒවා තිබ්බනේ. වැඩි ඔක්සිකරණ අවස්ථාව අවසන් වෙන්නේ ඒට් වලින්. එතකොට මෙයාගේ නම සල්ෆේට්. එතන H ධනායන අයින් කරාම SO4 2- නේ ආරෝපණය. ඔක්සිකරණාංකය ධන 6යි මෙතන සල්ෆගේ. එයාගේ නම සල්ෆේට්. එතකොට 8 වලින් අවසන් වෙනවා නම් ඔක්සි ඇනායනයේ නම අම්ලයේ නම ඉක් වලින් අවසන් වෙන්න ඕනේ. සල්ෆියුරික් ඇසිඩ්. තේරෙනවද කියන එක? ඇනායනයේ නම දන්නවනේ මොකක්ද කියලා දැන්. මේ ඇනායන වල නම් මම කලින් ඉගෙනුවා. ඒතර ඔයාලට කරන්න තියෙන්නේ අයිට් වලින් නම් ඇනායනයේ නම අවසන් වෙන්නේ S ඇසිඩ් කියලා ලියන්න ඕනේ. 8 වලින් නම් නම අවසන් වෙන්නේ ඉක් ඇසිඩ් කියලා ලියන්න ඕනේ. එතකොට ඔක්සි අම්ලයක සූත්‍රය දුන්නාම ඔයාලා බලන්න ඕනේ H ධන අයින් කරලා ඇනායනයේ නම මොකක්ද? අයිට්ද 8ද? අයිට් වලින් අවසන් වෙනවා නම් අම්ලය S ඇසිඩ්. 8 වලින් අවසන් වෙනවා නම් අම්ලය ඉක් ඇසිඩ්. ලියන්නකෝ ඒකට මේ විදිහට. ජලීය ද්‍රාවණයකදී අයනීකරණය වන ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක්
ඇති ප්‍රෝටෝන එකක් හෝ වැඩි ගණනක් ඇති ඔක්සිජන් සහිත ඇනායනයකින් යුත් සංයෝගවලට ඔක්සි අම්ලයයි කියනු ලැබේ. ඇනායනයේ නමට අදාළ උපසර්ගයක් වන අතර අම්ලය නම් කරනුයේ ඊට අනුරූපවය. වෙනම ලියන්න පුතා. ඇනායනයේ නාමය අයිට් ප්‍රත්‍යයෙන් කෙලවර වන විට අම්ලය සඳහා වන ප්‍රත්‍යය SOUS වේ. උදාහරණයක් අපි ලියමු එකට. H2SO3 ඒකේ තියෙන ඇනායනය SO3 2- එයාගේ නම සල්ෆයිට්. එහෙනම් එයාගේ නම අම්ලයේ නම සල්ෆියුරස් ඇසිඩ්. right. ඊළඟට ලියන්න මේ විදිහට ඇනායනයේ නාමය 8 ප්‍රත්‍යයෙන් කෙලවර වන විට අම්ලය සඳහා වන ප්‍රත්‍යය ඉක් වේ. ලියන්න මේක. පළවෙනි එක අපි ලිව්වා. මේ දෙවෙනි එක ලියන්න. එතන හයිඩ්‍රජන් අයින් කරාම පුතා H ධනායන විදිහට SO4 2-. එයාගේ නම සල්ෆේට් නේ. එහෙනම් අම්ලයේ නම සල්ෆියුරික් ඇසිඩ්. හරි. දැන් මම ඔයාලට අම්ල ටිකක් දෙනවා. ඔයාලා ඒ අම්ලවල නම් ටික ලියන්න. right. මෙන්න මේ අම්ල ටික ඉක්මනට ලියන්න. උදාහරණ විදිහට ලියන්න එපා. කෙලින්ම නම ලියන්න. හරි. මෙතන හයිඩ්‍රජන් අයින් කරාම BO3 3- නේ. එයාගේ නම මතක නැත්තම් කලින් ලියලා තියෙනවා බලන්න. එයාගේ නම බෝරේට්. එහෙනම් 8 වලින් ඉන්නේ අවසන් වෙන්නේ. එහෙනම් එයාගේ නම බෝරික් ඇසිඩ්. 8 වලින් අවසන් වෙනවා නම් ඉක්. බෝරික් ඇසිඩ්. එතන ALO2- කියන්නේ පුතේ ඇලුමිනේට්. 8 වලින් තමයි අවසන් වෙන්නේ. අඩු ඔක්සිකරණ අවස්ථාවක් නැහැනේ. 8. එයාගේ නම ඇලුමිනික් ඇසිඩ්. මෙයා කාබනේට් නේ. 8 වලින් අවසන් වෙන්නේ. ඉක් වලින් ලියන්න ඕනේ. කාබොනික් ඇසිඩ්. මෙතන මේ නයිට්‍රජන් වල දෙකක් තියෙනවානේ. මේක ඇවිල්ලා ධන 3, මේක ඇවිල්ලා ධන 5. එහෙනම් NO2- කියන්නේ නයිට්‍රස් නයිට්‍රයිට් ඇනායනය. මේකේ නයිට්‍රේට් ඇනායනය. ඒතර මෙයාගේ නම නයිට්‍රස් ඇසිඩ්. මෙයාගේ නම නයිට්‍රික් ඇසිඩ්. ඒ විදිහට ඉක්මනට ලියන්න ඔය ටික. හරි. ඊළඟට මේ අම්ලවල නම් ටිකක් ලියන්න. හරි පුතේ, අපි දැන් බලමු මේ අම්ලවල නම් ටික. බෝරික් ඇසිඩ්, ඇලුමිනික් ඇසිඩ්, කාබොනික් ඇසිඩ්, නයිට්‍රස් ඇසිඩ්, නයිට්‍රික් ඇසිඩ්, ෆොස්ෆරස් ඇසිඩ්, ෆොස්ෆරික් ඇසිඩ්, සල්ෆියුරස් ඇසිඩ්. මෙතන ClO- ඇවිල්ලා හයිපෝක්ලෝරයිට් නේ. එතකොට මෙයාගේ නම එන්න ඕනේ හයිපෝක්ලෝරස් ඇසිඩ්. ClO- කියන්නේ ක්ලෝරයිට්. එතකොට එයාගේ නම ක්ලෝරස් ඇසිඩ්. ClO- කියන්නේ ක්ලෝරේට්. එහෙනම් මෙයාගේ නම ක්ලෝරික් ඇසිඩ්. මෙතන ClO4- කියන්නේ පර්ක්ලෝරේට්. එහෙනම් මෙයා පර්ක්ලෝරික් ඇසිඩ් කියලා නම ලියන්න ඕනේ. දන්න මාතෘකාව හයිඩ්‍රේට වල නාමකරණය. හරි. දැන් බලන්නකෝ හයිඩ්‍රේටයක් අපි සාමාන්‍යයෙන් හඳුනගන්නේ මෙතන සංයෝගයක සූත්‍රය ලියලා සූත්‍රයට පිටිපස්සෙන් ඩොට් එකක් තියලා ජලාණු සංඛ්‍යාවක් ලියනවා. ඒ කියන්නේ මේ සජල ස්පටිකමය සංයෝගවලට තමයි අපි හයිඩ්‍රේට කියලා කියන්නේ. සජල ස්පටිකමය සංයෝග. ඉතින් ඒකේ මුල් කෑල්ල සාමාන්‍ය විදිහට අපිට ලියන්න පුළුවන්. කොපර්ගේ ඔක්සිකරණ අංක දෙකක් තියෙනවනේ පුතේ. ධන 1යි ධන 2යි.
එහෙනම් copper 2 කියලා ලියන්න ඕනේ අපි. copper 2 sulfate anion sulfate ජලාණු පහක් තියෙනවනේ. ඒතර පහට නම් අපි දාන්නේ penta. එකක් තිබ්බොත් mono, දෙකක් තිබ්බොත් di, තුනක් තිබ්බොත් tri, හතරක් තිබ්බොත් tetra, පහක් තිබ්බොත් penta, හයක් තිබ්බොත් hexa. ඒවා ටික මම කලින් දුන්නා. ඒතර pentahydrate කියලා තමයි නම එන්න ඕනේ. මුල් කෑල්ලේ නම සාමාන්‍ය විදිහට අපිට ලියන්න පුළුවන්. අපි කලින් ඉගෙනගෙන තියෙනවා. ජලාණු පිටිපස්සට ආවොත් pentahydrate කියලා ලියන්න ඕනේ. පහක් තිබ්බොත් pentahydrate, හතරක් තිබ්බොත් tetrahydrate, දෙකක් තිබ්බොත් dihydrate, හතක් තිබ්බොත් heptahydrate ඒ විදිහට. හරි? එහෙනම් මේක ලියන්න ඒ ඇති. copper 2 හිස් තැනක්, sulfate හිස් තැනක්, pentahydrate. ඊළඟට පුතාලාට මම දෙනවා ප්‍රශ්නයක්. නාමකරණය ඉවරයි පුතේ ඔතනින්. ලියන්න ප්‍රශ්නයක් මේ විදිහට. පහත සඳහන් සංයෝගවල නම් ලියන්න. මේක පුතාලාට දෙන හෝම්වර්ක් එකක්. ඊට පස්සේ ලියන්න ඊළඟ ප්‍රශ්නේ. පහත දී ඇති සංයෝගවල නම් වලට අදාළ රසායනික සංයෝගයේ සූත්‍රය සඳහන් කරන්න. රසායනික සංයෝගයේ සූත්‍රය සඳහන් කරන්න. මේ ටික ලියාගන්න ඉක්මනට. ඔයාලට උගන්වපු ටික තමයි උතන තියෙන්නේ. ඉතින් නම බලලා සූත්‍රය ලියන්න. නම බලලා සූත්‍රය ලියන්නත්, සූත්‍රය බලලා නම ලියන්නත් පුළුවන් වෙන්න ඕනේ. right ඊළඟට මේ ටිකත් ලියන්න.